English Academy YouTube නාලිකාවට වෙනදා වගේම ඔයාලා අද ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ clauses in English. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන වාක්‍ය ඛණ්ඩ ගැන තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. And I am going to talk about the definition of clauses and clause elements and about the types of clauses. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා clause එකක් කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම clause elements ගැන. ඒ විතරක්ම නෙවෙයි මේ clauses වර්ග පිළිබඳවත් මම අද ඔයාලට කියලා දෙන්නයි යන්නේ. ඉතින් තාමත් ඔයාලා A to Z English Academy YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයාලට කරන්න තියෙන්නේ මුල ඉඳන්ම අපේ වීඩියෝ skip නොකර බලලා ඔයාලගේ grammar පිළිබඳ දැනුම ඒ වගේම spoken English පිළිබඳ දැනුම වර්ධනය කරගන්න එක. ඒ පුංචි මතක් කිරීමත් එක්ක අපි බලමු මොනවද clauses කියන්නේ කියලා. A clause is a group of words that contains a subject and a verb that have a relationship. Clause එකක් කියන්නේ වචන කිහිපයක එකතුවක්. කර්තෘ සහ ක්‍රියාපදයේ තියෙන සම්බන්ධතාවය ගැන තමයි මේ clauses වලින් කියලා දෙන්නේ. A clause is a group of words containing a subject and a predicate and functioning as a member of a compound or complex sentence. මෙන්න මේ වාක්‍ය ඛණ්ඩ කර්තෘ සහ ක්‍රියාපදයේ සහ සම්බන්ධතාවයත් එක්කම සංකීර්ණ සහ සරල වාක්‍යයක කොටසක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. Okay, let's take what are the clause elements. Clause elements කියන්නේ මොනවද කියලා අපි කතා කරමු. මම අරන් ඇවිල්ලා තියෙනවා clause elements 7ක්. Subject plus verb, subject verb plus direct object, subject verb plus indirect and direct object, subject verb plus adverbial, subject plus verb plus subject complement, and subject plus verb plus object complement, and finally subject verb object plus adverbial. මෙන්න මේවට තමයි clause elements කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ප්‍රධාන වශයෙන් වාක්‍යයක් ගොඩනගා ගන්න විදිහ තමයි මෙන්න මේ clause elements වලින් කතා කරන්නේ. අපි බලමු මොකද්ද මේ subject plus verb. කර්තෘ සහ ක්‍රියාපදයේ එකතු වෙලා කොහොමද වාක්‍යයක් නැත්නම් වාක්‍ය ඛණ්ඩයක් ගොඩනගන්නේ කියලා. අපි ගත්තොත් the dog. The dog barks. The dog කියන්නේ subject එක, verb එක හැටියට අපි අරන් තියනවා barks. එතකොට subject plus verb කියන clause element එකට example එකක් අපිට ගන්න පුළුවන් the dog barks කියලා. ඒ වගේම තමයි අපිට subject verb plus direct object. direct object එකටත් අපිට වාක්‍යයක් හදන්න පුළුවන් මෙන්න මේ විදිහට. He ate an apple. ඔහු apple ගෙඩියක් කෑවා. එතකොට he කියන්නේ subject එක, ate verb, direct object එක. කර්මය වෙලා තියෙන්නේ direct කර්මය වෙලා තියෙන්නේ an apple. ඔහු විසින් apple ගෙඩියක් කෑවා කියන එක තමයි subject verb object කියන මේ clause element එකෙන් අපිට කියලා දෙන්නේ. අපි බලමු subject verb plus two objects. මෙතන objects දෙකක් තියෙනවා. එකක් indirect සහ direct. ප්‍රධානව කියවෙන සහ අප්‍රධානව කියවෙන කර්මය තමයි මෙන්න මේ තුන්වෙනි එලිමන්ට් එකෙන් කියන්නේ. ඒකෙදි අපිට ගන්න පුළුවන් Rani offered
Raja a gift. රාණි රාජාට තෑග්ගක් දුන්නා. මේකේ ප්‍රධාන වශයෙන්ම මේ ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එක විදිහට අරන් තියෙන්නේ a gift. රාණි තෑග්ගක් දුන්න එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා මේ රාජා කියන පුද්ගලයා ඉන්ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එක විදිහට අරන් තියෙනවා. රාණි offered Raja a gift. මෙන්න මේ විදිහට තමයි තුන්වෙනි clause element එක අපිට හදන්න පුළුවන් වෙන්නේ. අපි බලමු හතරවෙනියට මොකද්ද තියෙන්නේ? subject verb plus adverbial. adverbial එකක් කියන්නේ ක්‍රියා විශේෂණය. ඒ කියන්නේ ක්‍රියාව විශේෂ කොට දක්වන වාක්‍යයක් තමයි මෙන්න මේ හතරවෙනි clause element එකේදී හදන්න ඕනේ. අපිට එතකොට ගන්න පුළුවන් Geeta dances beautifully. මෙන්න මේ විදිහට අපිට adverbial එක beautifully කියලා අරගෙන මේ විදිහටත් clause element එකක් හදන්න පුළුවන්. Geeta dances beautifully subject verb plus adverbial විදිහට අරගෙන. ඒ විතරක්ම නෙවෙයි ඊළඟට තියෙනවා subject plus verb plus subject complement. subject එක ගැන විශේෂයෙන් කියවෙන complement එකක්. නැත්තම් වාක්‍ය කොටසක් තමයි මෙන්න මේ පස්වෙනි එකේදී අපි කතා කරන්න ඕනේ. එතකොට අපි subject එක denote වෙන විදිහේ දෙයක් තමයි මෙන්න මේ subject complement එකෙන් කියන්න ඕනේ. අපි කොහොමද ඒක ලියන්නේ? අපි ගමු example එක. Kumar looks very happy. කුමාර් ගොඩක් සතුටින් ඉන්න බව පේනවා. එතන මේ very happy subject complement එක මේ very happy එකෙන් කියවෙන්නේ කුමාර් ගැන. කුමාර් සතුටින් ඉන්න බව තමයි මෙන්න මේ කුමාර් looks very happy කියන එකෙන් මෙන්න මේ subject complement එකෙන් කියවෙන්නේ. අපි බලමු ඊළඟ එකේ object complement එකක් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ object එක කර්මය තමයි විශේෂ කරලා කියන්න ඕනේ. කොහොමද ඒක ගන්නෙ? We considered him the captain of our team. We considered him the captain of our team. අපි ඔහුව අපේ කණ්ඩායමේ නායකයා විදිහට පිළිගන්නවා. අන්න ඒක තමයි මෙන්න මේ subject verb plus object complement කියන clause element එකෙන් කියන්නේ. final one. මොකද්ද මේ අන්තිම එක? subject verb object plus adverbial. මේකෙදිත් adverbial එක ඒ කියන්නේ ක්‍රියාපදය තමයි විශේෂ කොට දක්වන්න ඕනේ. එතකොට අපි කොහොමද ගන්නෙ? අපි ගත්තොත් she sings songs nicely. She sings songs nicely. ඇය ලස්සනට ගීත ගායනා කරනවා. හොඳින් ගායනය ඉදිරිපත් කරනවා කියන එක තමයි මෙන්න මේ subject verb object plus adverbial එකෙන් කියවෙන්නේ. එතකොට මේ sings කියන verb එක තමයි nicely කියලා මෙතන විශේෂ කොට දක්වන්නේ. හරි. මෙන්න මේ විදිහට තමයි එතකොට ඔයාලට clauses වල clause elements විදිහට ඉගෙන ගන්න තියෙන්නේ. අපි ගත්තොත් subject verb the dog barks, subject verb direct object he ate an apple, subject verb indirect plus direct object Rani offered Raja a gift, subject verb plus adverbial Geeta
dances beautifully. Subject verb plus subject complement. Kumar looks very happy. Subject verb plus object complement. We considered him the captain of our team. ඒ වගේම subject verb object plus adverbial. She sings songs nicely. අන්න ඒ විදිහට ඔයාට clause elements භාවිතා කරලා ඔයාගේ වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. හරි. මං හිතනවා දැන් ඔයාලට clause elements පිළිබඳ හොඳ දැනීමක් ලැබෙන්න ඇති කියලා. අපි බලමු මොනවද මේ clause types කියලා. ඒ කියන්නේ clauses වල වාක්‍ය ඛණ්ඩවල කොටස් මොනවද වර්ග මොනවද කියලා අපි දැන් බලමු. The first one is independent clause. මොකද්ද මේ independent clause එකක් කියන්නේ? An independent clause functions on its own to make a meaningful sentence and looks much like a regular sentence. Two independent clauses can be connected by the coordinating conjunctions for, and, no, but, or, yet, so. මෙන්න මේ independent clause එක නිදහසේ තියෙන වාක්‍ය ඛණ්ඩයක්. ඒ කියන්නේ ඒ වාක්‍යයට meaning එකක් කියනවා. subject verb object කියන rule එක එයාලා අනුගමනය කරලා තියෙන වාක්‍යවලට තමයි independent clause එකක් කියන්නේ. අපි බලමු මොනවද examples කියලා. මෙහිදී අපි වාක්‍යයක් නිර්මාණය කරද්දී වාක්‍ය දෙකක් independent clauses දෙකක් එකට සම්බන්ධ කිරීමේදී මෙන්න මේ coordinating conjunctions fanboys කියලා තමයි අපි කෙටියෙන් හඳුන්වන්නේ. F for A for and, N for no, B for but, O for or, Y for yet and S for so. මෙන්න මේ coordinating conjunctions ටික තමයි අපි independent clauses දෙකක් එකට එකතු කරද්දී භාවිතා කරන්නේ. Examples. I want to buy a phone but I don't have enough money. මට ෆෝන් එකක් ගන්න අවශ්‍යයි නමුත් මට ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් නැහැ. He went Kandy and visited the sacred place. ඔහු නුවර ගියා සහ ඔහු sacred palace මාලිගාවට ගියා. අන්න ඒක තමයි independent clause එකේ වෙනස. Dependent clause. මොකද්ද මේ dependent clause එකක් කියන්නේ? ඒ කියන්නේ අර නිදහස් clause එකක් විදිහට මෙන්න මේ dependent clause එකට ඉන්න බෑ. ඒ කියන්නේ මේක ඇවිල්ලා තවත් වාක්‍යයක් මත. ඒ කියන්නේ independent clause එකක් මත යැපෙන දෙයක් තමයි මෙන්න මේ dependent clause එකක් කියන්නේ. A dependent clause cannot function on its own because it leaves an idea or thought unfinished. නිමා කළ නොමැති තේරුමක් සහිත වාක්‍ය කොටසක් තමයි මෙන්න මේ dependent clause වලින් කියවෙන්නේ. A dependent clause alone cannot form a sentence. මේ dependent clause එකට තනිවම වාක්‍යයක් නිර්මාණය කරන්න බෑ. In each of the dependent clause connecting with the subordinating conjunction. අර කලින් coordinating conjunctions independent වල use කරා වගේම මෙන්න මේ dependent clause වලත් අපි use කරනවා conjunctions. ඒවා තමයි subordinating conjunctions. Examples. If, although, because, while, when, after. මෙන්න මේ වගේ subordinating conjunctions ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේවා විතරක්ම නෙවෙයි තවත් examples තියෙනවා subordinating conjunctions වලට. අපි අරන් බලමු examples. If you meet him, I will leave you. ඔහුව හමු වුණොත් මම ඔබව අතාරිනවා. හැරදා යනවා. When I was young, I met an accident. මම පොඩි කාලේ accident එකකට අනතුරකට මුහුණ දුන්නා. අන්න ඒ වගේ දේවල් ඔයාට මේ dependent clause එක මේකේ dependent clause එක විදිහට ගන්න පුළුවන් අපිට පළවෙනි example එකේ if you meet him ඔබ ඔහුව හමු වුණොත් එතන වාක්‍යයක කොටසක් තියෙන්නේ සම්පූර්ණ වාක්‍යයක් නෙවෙයි. ඒ නිසා ඔයාට
මෙන්න මේ dependent clause එකත් එක්ක independent clause එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න වෙනවා. ඔයාට meaningful sentence එකක් හදන්න අවශ්‍ය නම්. ඒ වගේම when I was young මම පුංචි කාලේ එතන වාක්‍යයක කොටසක් තියෙන්නේ. ඒකෙන් සම්පූර්ණ වාක්‍යයේ අදහස කියවෙන්නේ. ඒ නිසා independent clause එකක් add කරලා තියෙනවා I met an accident කියලා. හරි. ඊළඟට අපි බලමු main clause. මොකද්ද මේ main clause කියන්නේ කියලා? ප්‍රධාන වාක්‍ය ඛණ්ඩය. Every sentence contains at least one main clause. හැම sentence එකකම ප්‍රධාන වශයෙන් එකක් හෝ මෙන්න මේ ප්‍රධාන වාක්‍ය ඛණ්ඩයක් තියෙනවා. A main clause may form part of a compound sentence or a complex sentence. සංකීර්ණ හරි සරල හරි වාක්‍යයක කොටසක් විදිහට මෙන්න මේ main clause එක තියෙනවා. අපි example එකක් ගත්තොත් he was eating an ice cream. එතන මේ was eating කියන එක තමයි මෙතන main clause එක වෙන්නේ. ඒ කියන්නේ verb එකේ be verb එකකුත් එක්ක කොහොමද මෙන්න මේ verb එක පෙළ ගැසෙන්නේ කියලා තමයි මෙන්න මේ main clause එකෙන් කියවෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා subordinating එහෙම නැත්නම් subordinate clause. Depend on the main clause for its meaning. මෙන්න මේ subordinate clause කියන ඒවා main clause ප්‍රධාන වාක්‍යයත් එක්ක තමයි depend වෙන්නේ යැපෙන්නේ එයාගේ අර්ථය නිපදවා ගන්න. Together with the main clause, a subordinate clause forms part of a complex sentence. මෙන්න මේ main clause එකත් එක්ක එකතු වෙලා subordinate clause එක complex sentence එකක්. ඒ කියන්නේ සංකීර්ණ වාක්‍යයක් නිපදවා ගන්නවා. අපි example එකක් අරන් බලමු. After we had our lunch. ඒක තමයි subordinating clause එක. We went back to work. ඒක තමයි main clause එක. අපි lunch එකෙන් පසුව ඇවිදින්න ගියා. නැවත ඇවිදින්න ගියා. අන්න ඒක තමයි මේ වාක්‍යයේ තේරුම. මේකේ subordinate clause එක වෙන්නේ after we had our lunch. main clause එක වෙන්නේ we went back to work. Subordinating clauses are two types. Subordinate clause එක වර්ග දෙකකින් සමන්විතයි. එකක් තමයි conditional clauses, අනිත් එක relative clauses. Conditional clauses වල මම ඔයාලට conditional clauses පිළිබඳව අරන් එනවා අලුත්ම වීඩියෝ එකක්. එතකොට ඔයාලට conditional clauses ගැන ඉගෙන ගන්න පුළුවන්. Describe something that is possible or probable. විය හැකි දෙයක්, සිදු විය හැකි දෙයක් පිළිබඳ නිගමනයක් කරන දේවල් තමයි මේ conditional clauses කියන්නේ. ඉතින් අපි ඒක අලුත්ම වීඩියෝ එකකින් කතා කරමු. Relative clauses. මොනවද මේ relative clauses කියන්නේ? A relative clause is one connected to a main clause by a word such as which, that, whom, whose, or using WH questions. Relative clause එකක් කියන දේවල් main clause එකක් එක්ක සම්බන්ධ වෙන්න මෙන්න මේ WH questions එක්ක සම්බන්ධ වෙලා main clause එකට connect වෙනවා. ඒ විතරක්ම නෙවෙයි, relative clauses give information that helps to identify the person or thing being spoken about. මෙන්න මේ main clause එකත් එක්ක එකතු වෙලා කතා කරන දෙය පිළිබඳව, ඒ පුද්ගලයා පිළිබඳව අපිට තොරතුරක් ලබා දෙන දේවල් තමයි relative clauses කියන්නේ. අපි ගත්තොත් example එක I first saw her in Paris. ඒක තමයි main clause එක. Where I lived in 2020. Where I lived in 2020 කියන එක තමයි relative clause එක වෙන්නේ. ඒ වගේම the woman who owned the shop. The woman who owned the shop ඒක ඇවිල්ලා main clause එක. එහෙම නැත්නම් ඒක තමයි relative clause එක. Was weren't කියන එක තමයි main clause එක. The woman who owned the shop is the relative clause and was burnt is the main clause. අන්න ඒ විදිහට තමයි මෙන්න මේ clauses වෙනස් වෙන්නේ.
ඒ විතරක්ම නෙවෙයි relative clauses වල types දෙකක් තියෙනවා. defining relative clauses and non-defining relative clauses කියලා. ඒකට මම examples අරන් ඇවිත් තියෙනවා. defining relative clauses වලට the man who lived next door migrated to Australia. ඒකෙන් කියවෙනවා tells more about the man. මෙන්න මේ පිට රටට එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවට ගිය පුද්ගලයා ගැන තමයි මෙන්න මේ defining relative clause එකේ කියවෙන්නේ. and non-defining relative clause. මේ non-defining එකෙන් කියවෙන්නේ මොකද්ද කියලා මේ example එකෙන් අපි බලමු. I am writing to my mother who is at home. Who is at home? ගෙදර ඉන්න කෙනා. ඒ කවුද? මගේ අම්මා. එයාට තමයි මම ලියන්නේ. tells more about mother. අම්මා ගැන තමයි ගෙදර ඉන්න කෙනා. එයා තමයි අම්මා. මම එයාට තමයි මේ ලියන්නේ. එයා ගැන තමයි මෙන්න මේකෙන් කියවෙන්නේ. ඒක තමයි non-defining relative clause එකට ගන්න පුළුවන් හොඳම example එක. ඉතින් මං හිතනවා ඔයාලට අද මේ clauses in English කියන පාඩම යටතේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන වාක්‍ය ඛණ්ඩ පිළිබඳව තියෙන පාඩමේ ඔයාලට හොඳ දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මම මුලින්දම කතා කරේ clause එකක් කියන්නේ මොකද්ද? එතකොට clause elements මොනවද? clause elements මම ඔයාලට 7ක් කියලා දුන්නා. ඒ වගේම ඒවා ගන්න පුළුවන් examples මොනවද කියලා දුන්නා. ඒ විතරක්ම නෙමෙයි types of clauses. clauses වාක්‍ය ඛණ්ඩ ප්‍රධාන වශයෙන් කොටස් කොපමණද? ඒවා කොහොමද මේ ඉංග්‍රීසි භාෂාවේ function වෙන්නේ කියන එක examples උත් එක්ක මම ඔයාලට කියලා දුන්නා. ඉතින් තාමත් ඔයාලා A to Z ඉංග්‍රීසි නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයාලට කරන්න තියෙන්නේ අපිට පොඩි support එකක් දෙන එක. ඉතින් තාමත් ඔයාලා අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එකත් කැමති නම් click කරලා තියාගන්න. එතකොට ඔයාලට අපි වීඩියෝ එකක් upload කරන සැනින්ම ඒ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ විතරක්ම නෙවෙයි අපිව like කරන්න, comment කරන්න, ඒ වගේම share කරන්න. ඔයාලගේ වටිනා අදහස්. ඒ කියන්නේ ඔයාලට ඊළඟට අවශ්‍ය පාඩම මොකක්ද කියලා අපෙන් ඉගෙන ගන්න පුළුවන් comment එකකින් ඔයාලට ඊළඟට අවශ්‍ය පාඩම මොකක්ද කියලා අපිව දැන්වුවොත්. ඉතින් කලින් වීඩියෝ එකේදී මට මගේ follower කෙනෙක් කියලා තිබුණා relative clauses පිළිබඳව දැනගන්න අවශ්‍යයි කියලා. ඉතින් මම clauses පිළිබඳ පාඩම යටතේ relative clauses ගැන කතා කරා. අන්න ඒ වගේ ඔයාටත් පුළුවන් ඔයාලට ඕන කරන අමාරු පාඩම මොකද්ද? මගෙන් අහගන්න ඕනේ මොනවද කියලා කමෙන්ට් එකකින් දක්වන්න. ඉතින් අපි ඒ කමෙන්ට් එක ගොඩාක්ම අගය කරනවා. ඉතින් ඒ විතරක්ම නෙවෙයි ඔයාලට IELTS spoken practices වලට යම්කිසි උදව්වක් අවශ්‍ය නම් ඒ වගේම spoken English for kids, spoken English, ඊට පස්සේ grammar, ඒ වගේම general English, English language, English literature සඳහා online class එකක් තාමත් හම්බුනේ නැත්නම් ඔයාලට පුළුවන් description box එකේ mention කරලා තියෙන contact number එකෙන් අපිව contact කරගන්න. ඉතින් මේ වෙද්දී ගොඩාක් සිසුන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා classes කරන්න. ඉතින් අපි නුදුරේදීම අලුතෙන් classes පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දැන් Facebook page එකක් open කරලා තියෙනවා A to Z English Academy කියලා. ඒ හරහාත් ඔයාලට පුළුවන් අපිව contact කරගන්න. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් මේ කලින් තියෙන වීඩියෝස් අද වීඩියෝ එකත් සමගම skip නොකර දිගට බලන්න. ඔයාලගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න. අපි ආයෙත් එහෙනම් අලුත් වීඩියෝ එකක් අරන් එනවා. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. Thank you for watching this video.